ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල සසුනබර එළිය කළ අතිපූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්ම හිමියන් දැයින් සමුගනී. මාස 6කට පසු පළාත් සංචරණ සීමා ඉවතට. පළාත් අතර බස් දහවනය ඇරඹෙයි. දුම්රිය දහවනය හෙට සිට. සංචරණ සීමා ලිහිල් කිරීම සුළුවට ගන්න එපා. සෑම විටම සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලයි. බූස්ටර් එන්නත ලබා දීම හෙටින් ඇරඹෙයි. ඇලහැර ගොවීන්ගේ අඛණ්ඩ උපවාසයට අදට දින 8යි. හිටපු ජනපති මෛත්‍රීත් උපවාස භූමියට. දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන තත්ත්වය තවදුරටත් ප්‍රදේශ රැසක ගංගා වැව් වාන් දමයි. රාජාංගනයේ වාන් දොරටු 8ක් විවෘත කරයි. 8 වෙනිදා පාසල් ආරම්භ කිරීමෙන් පසු දැවැන්ත විරෝධතාවයකට සූදානම් ගුරු සංගම් පවසයි. විමල්ල උදේලා කතා කරන්නේ ගැලරියට. ආණ්ඩුව විවේචනය කරන්න ආණ්ඩුවෙන් ගිහිල්ලා. යොගතනවි ඇමරිකාවට විකුණලා ඉවරයි. විදුලි බල ඇමති ගාමිණී ලොකුගේ කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත් ඊයේ දින සිදු වූ කොවිඩ් මරණ 18ක් පිළිබඳ තොරතුරු අද පසුරුවේ තහවුරු වුණා. කොවිඩ් වසංගතය පාලනය සඳහා පනවා තිබූ අන්තර් පළාත් සංචරණ සීමා අද අලුයම 4ට ඉවත් කෙරුණා. ඒ මාස 6කට ආසන්න කාලයකට පසුවයි. මේ අතර මෙරට පුද්ගලයන්ට 3 වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීම හෙටින් ආරම්භ වනවා. එහිදී පළමුවෙන්ම එන්නත් හිමිවන්නේ ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහායි. දැන් කොවිඩ් සම්පූර්ණ වාර්තාව. මාස 6කට ආසන්න කාලයක් පනවා තිබූ අන්තර් පළාත් සංචරණ සීමා අද අලුයම 4ට ඉවත් කෙරුණා. ඒ අනුව අද සිට ජනතාවට පිට පළාත්වලට ගමන් කළ හැකි. සංචරණ සීමා ඉවත් කිරීමත් සමග පළාත් අතර බස් රථ දහවන කටයුතු අද පෙරවරුවෙන් ආරම්භ වුණා. බස් එක ඇතුලේ ඉන්න ඔක්කොම කාරණා අනිවාර්යෙන් පළඳින්න ඕනේ. වෙනකක් කියන්න හිතුව තරම් සෙනගක් නෑ. තාම කට්ටිය දන්නේ නෑ මේ ස්ටෑන්ඩ් අරලාද කියලා. 30ක් 25ක් වගේ තමයි දාගෙන. කෙසේ වෙතත් බස් රථවල ජනතාවට ගමන් කළ හැකි ආසන ධාරිතාවයට පමණක් බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුකම මහතා ප්‍රකාශ කළේ. අනිවාර්යයෙන්ම ආසනගත මගී සංඛ්‍යාවේ නීතියට ගරු කළ යුතුයි. ඊටාම අපහසුයෙන් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක දීර්ඝ ලෙස සාකච්ඡා කරලා හෙට දිනේ සිට පළාත් අතර පොදු ප්‍රවාහනය සක්‍රිය කරන්න අවසර ගත්තේ. යම් අවධානමක් තියෙනවා නැවත පොදු ප්‍රවාහනයේ නතර කරන්න සෞඛ්‍ය අංශ පියවර ගන්න ඉඩ තියෙනවා. පොලිසියටත් අපි ලිඛිතව හෙට දිනේ දැනුම් දෙනවා. තදබල ලෙස මේ නීතිය ක්‍රියාත්මක කරන්නයි කියලා. එසේම පළාත් අතර හෙට සිට දුම්රිය දහවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළා. පළාත් සහ අන්තර් පළාත් දුම්රිය එදින ධාවනය වෙනවා. එමෙන්ම දුම්රිය මගින් සඳහා පනවා තිබූ සීමා ඉවත් කර ඇති බැවින් සියලුම දෙනාට දුම්රිය නිගාවන කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. සඳුදා දින දුම්රිය ගමන් වාර ප්‍රමාණය 152ක් පමණ වෙනවා. හෙට දිනේ සිට කාර්යාල දුම්රිය ධාවනය කිරීම ආරම්භ කරනවා. බෙලියත්තෙන් දුම්රියක් ධාවනය කරනවා. මහනුවරෙන් දුම්රිය දෙකක් පිටත් වෙනවා. කාර්යාල වේලාවන් වලට උදේ සහ හවස. ඒ වගේම 5 වෙනිදා සිට අපි දුරගමන් සේවා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මඩකලපුව, යාපනයේ වගේ ඒවා 5 වෙනිදා සිට නැවත තිබුණු ආකාරයටම දුම්රිය ගමන් වාර අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා එහාට මෙහාට යන්න තමයි මේක අපි ඉවත් කරලා මේ අවස්ථාව ලබා දෙන්නේ. නමුත් මෙය විනෝද චාරිකා යන්නවත් නැත්නම් වෙන අනිකුත් ගමන් බිමන් යන්නවත් විවෘත කරලා දීමක් නෙවෙයි. මේ හොඳට හිතේ තියාගෙන ඉන්න ඕනේ. අපි දන්නවා නොවැම්බර් 4 වෙනිදා එළඹෙන සතියේ දීර්ඝ නිවාඩුවක් නැවත වරක් කියනවා. ඒ නිසා එම සතියන්තයත් මතවරක් රට පුරාම ඇවිදින්න කරන්න ලෑස්ති වෙන්න එපා. අද දින පළාත් සංචරණ සීමා ලිහිල් කළත් රට සාමාන්‍ය තත්ත්වයට පත්වන්නේ හෙට දින සිටයි. රැකියා කටයුතු සඳහා නගර වෙත ජනතාවගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබෙන්නේ හෙට දින සිටයි. වගකිව යුතු මාධ්‍ය නාලිකාවක් ලෙස අප ඔබට යලි යලිත් මතක් කරන්නේ කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි. මුවාවරණ පැළඳීම, දෑත් සේදීම, හැකි සෑම විටම විෂ බීජනාශක දියරයක් භාවිත කිරීම, පුද්ගලයන් අතර මීටර් දෙකක පරතරයක් තබා ගැනීම ඇතුළු මාර්ගෝපදේශයන් වලට ඔබ යොමු වීම ඉතා වැදගත් බව අප ඔබට සිහිපත් කරනවා. මෙරට පුද්ගලයන්ට 3 වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීම හෙටින් ආරම්භ වනවා. එහිදී පළමුවෙන්ම එන්නත් හිමිවන්නේ ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමාජිකයින්ටයි. එලෙස ලබා දෙන්නේ ෆයිසර් එන්නතයි. බූස්ටර් ඩෝස් එක තමයි අපි මේ ලබා දෙන්න පටන් ගන්න. ඒ නිසා එය අපි
පළවෙනිදා සිට රෝහල්වල ලබා දීම අපි ආරම්භ කරන්න කටයුතු කරනවා. සුදුසු ලබා දෙන්නේ ප්‍රමුඛතා පෙර අනුපිළිවෙලමද? පෙර අනුපිළිවෙලමයි අපි ඉස්සලම ෆ්‍රන්ට් ලයින් ඒ කියන්නේ රෝගීන් එක්ක නිතරම ගැටෙන අයටත් ඊට පසුව අපි අවුරුදු 60ට වැඩිහිටියන්ට අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සුව 30ත් 60ත් අතර විවිධ රෝගාබාධ වලින් පෙළෙන අයට ඉස්සෙල්ලා දීලා ඊට පස්සේ අපි අනිකුත් අවුරුදු 20ට වැඩි සියලුම අයට අපි බූස්ටර් ඩෝස් එකක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. බූස්ටර් ඩෝස් එක අපි ලබා දෙන්නේ දෙවෙනි මාත්‍රාව අරගෙන මාස 6කට පස්සේ. යුගධනවි බලාකාරයේ කොටස් මේ වන විට ඇමරිකාවට විකුණ අවසන් බව විදුලි බල ඇමති ගාමිණී ලොකුගේ මහතා පවසනවා. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක් මේ ගිවිසුමට එරෙහිව දැඩි විරෝධතාවයක් එල්ල කර තිබෙනවා. එම විරෝධය ගැලරියට සිදු කරන එකක් බවයි ලොකුගේ අමාත්‍යවරයා පවසන්නේ. යුගධනවි LNG ප්‍රශ්නය දැන් උඩුදුවන තුවාලයක් හා සමානයි. යුගධනවි බලාගාරයේ කොටස් 40ක් ඇමරිකානු සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට රට තුල පවතින අර්බුදය මොහොතින් මොහොත වර්ධනය වෙමින් පවතින බව දක්නට ලැබෙනවා. ජනතාවට වෘත්තීය සමිතිවලට ස්වාධීන කණ්ඩායම්වලට මෙන්ම රජය නියෝජනය කරන දේශපාලන පක්ෂ අතරද මේ සම්බන්ධයෙන් පවතින්නේ දැඩි මතභේදාත්මක තත්ත්වයක්. මෙම ගිවිසුම් මගින් මෙරට විදුලි බල සැපයුම ඇමරිකානු නිව් ෆෝර්ට්‍රස් සමාගමට ඒකාධිකාරයක් ලෙස පවත්වාගෙන යාමේ හැකියාව තුළින් රටේ ආරක්ෂාවටද බරපතල තර්ජනයක් එල්ලවන බවට වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් පෙන්වා දෙනවා. විදුලි බල මණ්ඩලය ඇතුළු සියලු වෘත්තීය සමිති මීට එරෙහිව අත්වැල් බැඳගනිමින් සිටින මොහොතක ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂ 11ක් පසුගිය 29 වන දින මහජන මන්ත්‍රණ සභාව නමින් විශේෂ සමුළුවක් පවත්වමින් යුගධනවි බලාගාරයේ ඇමරිකානු සමාගමක් වෙත පවරා දීමට එරෙහිව සිය දැඩි විරෝධය පළ කළා. මෙහිදී රජයේ ප්‍රබල අමාත්‍යවරුන් වන විමල් වීරවංශ උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කරණ අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිස යුගධනවි සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය බරපතල ලෙස විවේචනය කළා. විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු පිරිස එල්ල කළ මෙම චෝදනාවට අද විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පිළිතුරු ලබා දුන්නා. ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විමල් වීරවංශ අමාත්‍යවරයා ඇතුළු පිරිස ගැලරියට කතා කරන බවටයි. කරබෙල පිටේ 130ක් ඇමරිකාවට වික්කයි කියන එක ඇත්ත. ඒක හරියට ඉන්දියන් සමාගමකට IOC එක වික්කා වගේ. ඒ හින්දා අද විමල් වීරවංශ මහත්මයාට ගම්මන්පිල ඇමතිතුමාට වාසුදේව නානායක්කාරතුමාලට ගැලරියට සෙල්ලම් කළා හරියන්නේ නැහැ. අද මේ රටේ ආර්ථිකයත් එක්ක රට කොට ගන්න කටයුතු කරන්න වෙනවා. බොහොම ලේසි ගැලරියට සෙල්ලම් කරන්න. මම වගකීමකින් කියනවා ඔය තුන් දෙනාම කිව්වා කොටස් විකිණීම පිළිබඳ අපේ ප්‍රශ්නයක් නැහැ. සොලිඩ් ගෑස් ඒකාධිකාරයක් වෙන එකටයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. හැම දේශපාලන පක්ෂයකටම විනයක් තියෙනවා. ඒ විනය අනුව තමයි අපිට ක්‍රියා කරන්න වෙන්නේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට ඒවා වහගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ප්‍රසිද්ධිය රටට ගිහිල්ලා චෝදනා එල්ල කරනවා නම් අභූත විදියට අපිට ඒක තීන්දුවක් ගන්න වෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පක්ෂය එහෙම සැලෙන පක්ෂයක් නෙමෙයි. ඉස්සරහා නායකකම් වලට ජනාධිපති වලට ගර්රියට කතා කරලා මග හදා ගන්න කියලා කල්පනා කරනවා. අපි ඒගොල්ලන්ට ඉඩ දෙනවා එහෙම ගිහිල්ලා එක් කරගන්න. එහෙම නැතුව අපේ ඇතුළේ ඉඳන් අපෝ කකා ඒ වැඩේ කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ එළබෙන තුන්වෙනිදා විදුලි සංගම් අනතුරුංගවල තියෙනවා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයට යනවා කියලා ලංකාවේ විදුලිය ඇන හිටියේ කියලා. රජයක් හැටියට අපි අභියෝග බාර ගන්න බැරි නම් අපිට රජයක් කරන්න බෑනේ. අපි අභියෝග බාර ගන්නවා. මට 100% විශ්වාසයි අපි ඇතුළේ සාකච්ඡා කරලා තියෙන විදිහට විදුලි විසන්ද වීමක් නැතුව අපිට පවත්වාගෙන යන්න පුළුවන්. ඕම් කියනවා පුළුවන් නම් ඇමරිකාවට ඇවිල්ලා ස්විච් එක දාන්න කියලා. හරි ඉතින් කවුද ස්විච් එක දාන්න කියලා තුන්වෙනිදාට බලමුකෝ. මොකද ඔබතුමාලා ගන්න පියවර මේ සම්බන්ධ ගන්න පියවර ඔක්කොම මට ප්‍රසිද්ධ කරන්න ඕන කමක් නැහැ. අපි විදුලිය අකණ්ඩව පවත්වාගෙන යන කාරණාන්ට ඉෂ්ට කරලා තියෙනවා. යුගධනවේ බලාගාරය ඇමරිකානු සමාගමකට ලබා දීම සහ ඊට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දක්වන විරෝධය පිළිබඳව මහා සංඝරත්නය දේශපාලඥයින් හා විවිධ පාර්ශවයන් පළ කළ අදහස් කිහිපයක් දැන් හැම නාටකයක්ම පිටිපස්සේ සාටකයක් තියෙනවා කියලා අද ජනතාව දන්නවා. ඒ නිසා ඇත්ත ඇමරිකන් කාර්යයට විරුද්ධ නම් කරුණාකරලා ආණ්ඩුව ඇතුලේ ඉන්න ඇමරිකන් නියෝජිතයට විරුද්ධව බහින්න එළියට. ඇමතිකම් වල රස විඳ විඳ කටුසූප්පු කර කර බොරුවට ආණ්ඩුව ඇතුලේ විපක්ෂයක් ඇටියට රඟ දක්වන්න එපා. එක වෙලාවක කියනවා ෆොසිල් ෆියුල් වලින් බලශක්තිය නිෂ්පාදනය කරන්න බෑ වියදම් වැඩි. ඊට පස්සේ ගෑස් වලට ගියාම කියනවා ඒකාධිකාරියක් හදන්න උත්සාහ කරනවා. එහෙනම් තියෙන විකල්පය තමයි සූර්ය බලය සහ හුලම් බලය. එතකොට කියනවා ග්‍රිඩ් එක හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ යනවා ගල්ලංගුරු වල. ගල්ලංගුරු වලට යනකොට කියනවා පරිසරය දූෂණය වෙනවා කියලා. මේ සියලුම කාරණා කරන්න බෑ.
අරබුදයට විසඳුම් මේ රාජපක්ෂවරුන්ට නෑ කියන වගේම ඒ රාජපක්ෂවරුන්ට බොරු විරෝධයක් මවාපාන ගම්මන්පිලට විමල් වීරවංශලටත් නෑ කියන එක අපි කියනවා. මේ රට බේරාගත යුතුයි. අපි දැක්ක පෙරේදා උදේ ගම්මන්පිල විමල් වීරසේන පක්ෂය 11ක් ජනතා ප්‍රකාශය කියලා මාධ්‍යමවත් තිබ්බා. ඒකේ දයාසිරි ජයසේකර මැතිතුමාගේ රාජ්‍ය මැතිතුමාගේ කතාවෙන් පේනවා ගොනා හැරෙන්නේ පොල්පලයේ කණ්ඩ කියලා. අපිට ඉතා පැහැදිලි. මේ වෙන්න යන්නේ ආණ්ඩුවේ ගෙදර මුරබල්ලගේ භූමිකාව ඉටු කිරීමේ ජවනිකාවක්. සම්පත් විකුණපු නැති ජනාධිපතිවරයා මේ රටේ ජනාධිපති වෙලා මේ රට ආරක්ෂා කරපු මිනිස්සෙක් මේ රටේ අග්‍රාමාත්‍යවරයා. මේ කණ්ඩායම කවදාකවත් අපි කිසි දවසක මේ රටේ සම්පත් විකුණන්න දෙන්නේ නැහැ. ඒක ඉරහඳ වගේ අපි මේ කියන්නේ. ඉතින් ඒ නිසා අලුත් ක්‍රමවේද, අලුත් මතවාද, අලුත් දේවල් එක්ක එකතු වෙලා රට හදන්න යනකොට වැරදි විදිහටම මේ දෙක දැකලා හංවඩු ගහන්න හදන්න එපා. ඒකේ හංවඩු ගහන්නේ මේ එක්කෙනෙක් දෙන්නේ නැහැ. මුළු රටම තමයි අවසානයේ ওই මතවාද දරන කණ්ඩායම හංවඩු ගහන්න හදන්නේ. මේ රට ආදරය කරපු මිනිස්සු හැටියට කතා කරපු අය ලැජ්ජ නැතුව චීනට කොටහක් යනකොට ඒකම ඇමරිකාව අරගන්නකොට අර පැත්තෙන් ඉන්දියාව අරගන්නකොට දැන් චීනේ නොඑක් තහංචි දානකොට රෙදි ඇඳගෙනද මේ හාදයෝ ඉන්නේ මේ ආණ්ඩුවේ ලැජ්ජ නැතුව ඇමතිකම් පැත්තකට දාලා ගිහිල්ලා නිකන් ස්වාධීන වෙලා ඉඳන් කතා කරන්නකෝ නැත්තම් මන් දන්න වාසුදේව නානායක්කාර මහත්තයලා එතකොට ගම්මන්පිල මහත්තයලා කටින්ද කතා කරන්නේ කොහෙන්ද කියන එක මම ප්‍රශ්න කරනවා ආණ්ඩුවේ ඇමතිවර ප්‍රසාද ටික විඳින ගමන් ආණ්ඩුවට විරුද්ධව කතා කිරීම සදාචාරාත්මක නෑ. ඒක රෙද්ද ඇඳගෙන කතා කිරීමක් නෙවෙයි. කොන්දක් තියෙනවා නම් විමල් වීරවංශ මැතිතුමාලා උදේගම්මන්පිල මැතිතුමාලා කරුණා කරලා අපි අභියෝග කරනවා තනතුරු වලින් ඉල්ලාස් වෙන්න. නිකන් අර චණ්ඩි පාට් දාගෙන අරයාගේ පස්ස පැත්තට ගහන්නම් මෙයාගේ පස්ස පැත්තට ගහන්නම් කියන කතා විමල් වීරවංශ මහත්තයට හයියෙන් සද්ද දාලා කෑ ගහලා කතා කරන්න පුළුවන්. එහෙනම් අපිටත් සද්ද දාලා හයියෙන් කතා කරන්න පුළුවන්. ඒ නිසා ආප්පේ දැනගන්න ඕන තාච්චියේ හිටපු විදිය. ආප්පෙට ඕන විදිහට තාච්චිය හැසිරෙන්නේ නැහැ. තාච්චියට ඕන විදිහට ආප්පේ හැසිරෙනවා මිසක්. මේ ඇමතිවරු කියන්නේ සත්‍ය නම් මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රෙජිමේ කැබිනට් එක රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බරපතල වංචාවක් රටට කර ඇත. එහෙමනම් ආණ්ඩුව ඉල්ලාස් වෙන්නට ඕන. මස්කට නැමැති ඇමතිකම ලෙවකකයින් නැතුව ඕකෙන් එළියට බහින්න. එළියට බැහැලා මහ ජනතාවත් එක්ක පෙළ ගැහෙන. එතකොට රටේ ජනතාව දන්නවා ඔබතුමාලා මේ විජාතිකරණය කිරීමට එරෙහි කියලා. හැබැයි ඕක ඇතුළේ ඉඳගෙන කරන සටනේදී මිනිස්සු දන්නවා. ඒතකොට ආණ්ඩුවේ මෙහෙවීමකින් තමයි මේක කරන්න කියලා. විදුලි බල ශේෂ්ත්‍රයේ කංජ තෙල් ශේෂ්ත්‍රයේ විදේශිකයන්ට විකුණා දාන පරගති ක්‍රියාමාර්ගයකට ජනාධිපතිවරයා ආණ්ඩුවත් ගමන් කළ තියෙන තත්ත්වය තුළ මේ බලාගාරයට ඩොලර් මිලියන 250ක් දීලා වර්ෂයකට ඩොලර් මිලියන 300ක් විතර ලංකාවෙන් ලාභාංශ විදියට ඇද ගන්න ව්‍යාපාරයක් තමයි මේ ආරම්භ කරලා තියෙන්නේ. දැන් අපිට මතකයි ශ්‍රී ලංකන් ගුවන් සේවය එමිරේට්ස් ආයතනයට 149ක කොටස් දුන්නා. දැන් හුඟක් දෙනෙක් කියනවා අද එමිරේට්ස් ආයතනයේ තිබ්බනම් ශ්‍රී ලංකන් ගුවන් සේවය මීට වඩා හොඳට තියෙනවා. ඒක නිසා ආයෝජන අවශ්‍යයි. කිසිම අභියෝගයක් නැහැ අපි අතර. මේක සංවාදයක්. අපේ ආණ්ඩුව ඇතුලේ ආරම්භ වී තිබෙන. ඒ සංවාදය අපි කෙලවර කරගන්නේ ඇත්තටම වඩාත් සාරවත් තීරණයක් කරා එළඹීමෙන්. අපවත් වී පදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ පූර්ණ රාජ්‍ය ගෞරව සහ අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පෑලියගොඩ විද්‍යාලංකාර මහපිරිවෙනේ තැන්පත් කර තිබූ අතිපූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පෙරවරුවේද මහා සංඝරත්නය විද්වතුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු විවිධ ශේෂ්ත්‍රයන් නියෝජනය කරන අතිවිශාල පිරිසක් පැමිණ සිටියා. උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පිරිවෙන් පරිශ්‍රයේ අද අවසර ලැබී තිබුණේ දහවල් කාලය වනතුරු පමණයි. අපවත් වී වදාළ වැලමිටියාවේ කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය අද දහවල් 12:30ට පමණ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ සිට ආදාහන පූජෝත්සවය පැවැත්වෙන නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ වෙත වැඩම කරවීම සිදු වුණා. බේස්ලයින් මාර්ගය ඔස්සේ නිදහස් චතුරස්‍රයට උන්වහන්සේගේ ශ්‍රී දේහය වැඩම කරන මොහොතේදී මාර්ගයේ දෙපසද රැඳී සිටි ජනතාව අප මහනා හිමියන්ට අවසන් ගෞරව දැක්වීමට එක් වුණා.
කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය නිදහස් චතුරස්‍රය වෙත වැඩම කරවනු ලැබූ අවස්ථාවේදී ගුවනින් පුෂ්පපහාර දැක්වීමක්ද සිදු වුණා. නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට වැඩම කර වූ ශ්‍රී දේහය විශේෂ පීඨිකාවේ තැන්පත් කිරීමයි ඉන් අනතුරුව සිදු වුණේ. ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ කරමින් පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටුවීම ශ්‍යාමෝපාලී වංශික මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියන්ගොඩ ශ්‍රී විජිතසිරි අනුනාහිමියන් සිදු කළා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ඉමානි මතක වත්තානි භික්ඛු සංඝස්ස දේම යතවාරිවා පුරා පරිපූර්ණන්ති සාගරං ජීවිතයේ පිළිබඳව ධර්මාන්විත අවබෝධයක් සමගම තමන් වහන්සේගෙන් ඉටුවිය යුතු පරාර්ථ සේවයේ කවරේද යන්න භික්ෂුත්වයේ තුලින් ලෝකයට ලබා දිය යුතු වටිනා කෘතහස්ත කාර්ය සමුදාය කවරේද යන්න උන්වහන්සේ හොඳ හැටි අවබෝධ කරගෙන තිබුණා. මේ භව ගමන පිළිබඳව ඉතාම වටිනා අර්ථවත් ආකල්ප වලින් පෝෂණය වන්නට උන්වහන්සේට පුළුවන්කම ලැබුණා. කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ආදාහන පූජෝත්සවයට ත්‍රිනිකායික මහා සංඝරත්නය අන්‍යාගමික පූජකතුමන්ලා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ආදාහන පූජෝත්සවයේ කටයුතු සිදුවන අතරතුර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට එක් වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ දේශපාලකයන් රැසක් කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වන්නට අද දින එක්ව සිටියා. අවමංගල්‍ය සභාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශෝක පණිවිඩය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි ඉන් අනතුරුව මහානාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවමංගල්‍ය උත්සව සභාව අමතනු ලැබුවේ. වැලමිටියාවේ කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවයේදී අවමංගල්‍ය සභාව මීළඟට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ශෝකය පළ කළා. පොහොර ඉල්ලා ඇලහැර ගොවින් ආරම්භ කළ අඛණ්ඩ උපවාසයට අදට දින 8ක්. උපවාසය පැවැත්වෙන ස්ථානය අසලට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පැමිණියා. රසායනික පොහොර ඉල්ලා ඇලහැර ගොවි ජනපද ව්‍යාපාරයේ රාජ්‍ය ගොවි සංවිධාන 41ක නියෝජිතයින් ආරම්භ කළ අඛණ්ඩ උපවාසයට අදට දින 8ක කාලයක් ගත වනවා. මේ ආණ්ඩුව නොබෝ දිනකින් මේ ප්‍රශ්නය විසඳුවේ නැත්නම් අපේ මේ ආදරණීය ගොවි ජනතාවට ආරාධනා කරනවා මුළු මහත් අපිට අවමානයක් කරා මේ රටේ කුෂිකර්ම ඇමතිවරයා. හයි කතන්දර කියන්න නැතුව පුළුවන් නම් ජයග්‍රහණ ලබා දීපන්. එහෙම නැත්නම් කට පියාගෙන බීරිපට්ටියක් කලබුදිය ගන්න. මේ උපවාසයේදී අපගේ ඉල්ලීම් වලට උත්තරයක් ලැබුණ නැත්නම් අපි තව දින කිහිපයකින් මාරන්තික උපවාස කර දෙනවා. ඒකෙන් අවසානයේදී
තොපේ මන්දිර වටලන්න කොළඹට එනවා කියන එක මම ආස්ථාව ප්‍රකාශ කර සිටිනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අද පස්වරුවේ උපවාසයේ නියුතු ගොවි නියෝජිතයින් හමු වුණා. සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය සහ ඇඹිලිපිටිය ගොවි සංවිධානය එක්ව සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් ඇඹිලිපිටිය ප්‍රදේශයේදී පැවැත්වුණා. විරෝධතාකරුවන් කාවන්තිස්ස රජමහා විහාර භූමියෙන් විරෝධතා පාගමන ආරම්භ කර ඇඹිලිපිටිය බස් නැවතුම ඉදිරිපිටට පැමිණ විරෝධතාවේ නිරත වුණා. අම්පාර උහන ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු සඳහා බිම් සැකසීම් සිදු කළද මේ වනතෙක් කාබනික පොහොර තබා කිසිම පොහොර වර්ගයක් ලබා දී නොමැති බවට ගොවීන් චෝදනා කර සිටිනවා. පොහොරක් නැහැ අපිට සල්ලි අමදැල්ල නැහැ මම හිතන්නේ මොනවද ගහලා වපුරන්නද දන්නේ නැහැ. ඉතින් මේ රජයට කියන්නේ ඉතින් අපිට පොහොර ටික ලබා දෙන්න කියලා තමයි කොහොමයි. වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ජලය සපයා දීම සඳහා මහවැලි එච් කලාපයේ ගොවීන් මහවැලි අධිකාරියට නැකත් පත්‍රයක් බාර දීම අද සිදු වුණා. එහිදී මාධ්‍යට අදහස් පළ කළ තඹුත්තේගම මහවැලි අධිකාරියේ ව්‍යාපාර කළමනාකාරතුමන් ප්‍රකාශ කර සිටියේ ගොවීන්ගේ අලාභය ගණනය කිරීමට කිසියම් සූත්‍රයක් හඳුන්වා දී ඇති බවයි. එච්කලාපයේ සමස්ත වැව් පද්ධතිය තුළම ජල නිකුත් කිරීම ආරම්භ කරන පළවෙනිදා තම තමන් නිෂ්පාදනය කරු කොම්පෝස්ට් ප්‍රමාණය රජය විසින් ලබා දෙන නයිට්‍රජන් පොහොර ප්‍රමාණයන් සහ අනිකුත් ද්‍රව්‍ය පාවිච්චි කිරීම එක්ක මේ අය ගොවිතැන ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නවා. යම්කිසි පළදාවේ අඩුපක් වුණොත් සියලුම ගොවි මහතුරුන්ගේ අස්වැන්න සම්බන්ධව මූලික තොරතුරු එකතු කර ගැනීම වැඩපිළිවෙලක් අපි ආරම්භ කරනවා. ඒ ආරම්භ කිරීමත් එක්ක මෙම වගාවේ පිහිටීම නිසා ඊය කන්නට වඩා මේ ඉදිරි කන්නේදී අස්වැන්න අඩුවීමක් සිදු වුණොත් ඒ තොරතුරු ලේඛනගත කිරීමේ වැඩපිළිවෙලක ශ්‍රී ලංකා මහලි අධිකාරී විදියට සිද්ධ වෙනවා. මේ අතර මහවැලි එච් කලාපයේ ගොවීන් කාබනික පොහොරින් ගොවිතැන් කටයුතු ආරම්භ කිරීමට එකඟතාවය පළ කර තිබෙනවා. ඒ වගාවෙන් සිදුවන අලාභය ලබා දීමට මහවැලි අධිකාරිය ලබා දුන් පොරොන්දුව මතයි. පස්වෙනිදා වෙනකොට අපි සියලුම ඇලවේලි සුද්ධ කරලා පුර වලට බැහැලා වගාවට සූදානම් වෙලා තියෙනවා. නමුත් අපි මේ පොහොර අරගලය ගැන තියෙන අරගලය අපි අතාරින්නේ නැහැ. ඒ කරන්නා වූ වගාවෙන් යම්කිසි අලාභයක් අපේ ගොවි මහතුරුන්ට සිදු වුණොත් වන්දි මුදලක් ලබා ගන්න කටයුතු කරයි කියන විශ්වාසය අපි තිබෙනවා. ඒක නොලැබුණොත් සාමූහික වශයෙන් ඒකට කටයුතු කරනවා කියන එක තමයි ප්‍රකාශ කරන්න තිබෙන්නේ. මේක අසාර්ථක වුණොත් අපි ලබන කන්නේදී ලොකු ගොවි අරගලයකට මුල පුරනවා. මොකද අපි කැමැත්තකින් මේ වැඩේට බැස්. ඉදිරියේදී ගන්න තීන්දුව తీරන ගැන හදිසි වෙන්නෙත් නැහැ. හැබැයි කොරහේ කිමුල්ලු දකින්නෙත් නැහැ කියලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මේ අතර කාබනික පොහොර සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය යහපත් වුවද වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා පවතින බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. හිඟුරක්ගොඩ ප්‍රදේශයේ මීපැල රෝපණය කිරීමේ වැඩසටහනකට එක්වෙමුණුයි ඔහු මෙම අදහස් පළ කළේ. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ මේ පැල රෝපණය කිරීමේ වැඩසටහනක් අද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.ආර්. උඩවත්ත මහතා විසින් සංවිධානය කළ මෙම වැඩසටහනේදී මේ පැල 200ක් පමණ රෝපණය කිරීම සිදු කෙරුණා. මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු ලබා දුන්නා. ගොවීන් වෙනුවෙන් මමත් අපේ පක්ෂයත් හැම වෙලේම රජයේ වගේ යුතුයන්ස සෑම කෙනෙක් සමගම කතා කරලා තියෙනවා. අපි කියන දේවල් පිළිගත්තා හෝ නොගත්තා හෝ රජයේ වගකීම තමයි ඉක්මනට මේ ප්‍රශ්නය විසඳන එක. නැත්නම් ඉතින් අපි කාටවත් පඩිගින්න ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ආණ්ඩුවේ යම් පෙරලියක් සිදු වේද? ඇයි ඒ මොකද? අපි දැන් මේ අස්සලා කවුරු එක්කද එකතු වෙන්නේ? අපිට එකතු වෙන්න කෙනෙකුත් නැහැ. හෙට වෙන දේ මොකද්ද කියලා අපිට අදට කියන්න පුළුවන් ගමන් නැහැ. අනිත් එක ඉතින් අපි මේ කොරහේ කිඹුල්ලු දාගන්නත් හොඳ නැහැ. මේ කාලය තුල අපි එච්චර අවුල් හදාගන්න හොඳ නැහැ. මොකද රට නරක තැනක තියෙන්නේ. අවුල් හදාගන්න නැතුව මේ තියෙන ප්‍රශ්න ටික විසඳා ගැනීම තමයි හොඳ වෙන්නේ. මැතිවරණ කාලයක් එනකොට මේ තීන්දුව తీරන එක එක්කෙනා පක්ෂ දේශපාලන වශයෙන් ගන්න පුළුවන්. ඒක වෙනම ප්‍රශ්නයක්. ලබන 8 වනදා සාමාන්‍ය පෙළ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් පසු දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පාසල් නොයා වර්ජන නිරතව සිටි සියලුම ගුරු විදුහල්පති සංගම් පසුගිය 25 වනදා සිට පාසල් කටයුතු යළි ආරම්භ කිරීමට තීරණය කළා. එහෙත් ඔවුන් දිගින් දිගටම රජයට බල කරමින් ප්‍රකාශ කර සිටියේ තම වැටුප් විෂමතාවයට විසඳුම් ලබා දෙනතුරු අකුරට වැඩ කරන බවයි. එනම් පාසල් කටයුතු උදෑසන 7:30 සිට පසුරු 1:30 දක්වා පමණක් සිදු කර බාහිර කටයුතු සඳහා සහභාගී නොවන බවයි ඔවුන් ප්‍රකාශ කළේ. මේ අතර අද දින ගුරු විදුහල්පති සංගම් ප්‍රකාශ කළේ එළඹෙන 8 වෙනිදා පාසල් ආරම්භ කළ පසු දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට සූදානම් කර ඇති බවයි. පාසල් වෙලාවෙන් පස්සේ කිසිදු වැඩක් අපි කරන්නේ නැහැ. සෙනසුරාදා ඉරිදා කිසි වැඩක් කරන්නේ නැහැ. අපි දැක්ක අධ්‍යාපන ලේකම්වරයා ප්‍රකාශ කරලා තිනවා සෙනසුරාදා පාසල් පවත්වන්න අපි සලකා බලනවා කියලා. අපි කියන්න කැමති අපේ වැටුප් සකස් කිරීමෙන් තොරව සලකා බැලීම අධ්‍යා කිසි දෙයකට අපි සූදානම් නැහැ. 8 වෙනිදා පාසල් ආරම්භ කිරීමෙන් පස්සේ අපි දැවැන්ත වැඩවලට යන්න අපි තීරණය කරලා තියෙනවා. අපි පැහැදිලිවම ආණ්ඩුවට කියනවා
අපිට නොවැම්බර් 12 6 වැයට කලින් ආණ්ඩුව ප්‍රකාශ කරන්න ඕනේ අපිට අපේ වැටුප් යෝජනාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂත් එක්ක කරපු සාකච්ඡාවට එයා ගිය විසඳුමක් අපිට ඕනේ. එහෙම නැති වුණොත් අපේ වර්ජනය අපි ක්‍රියාමාර්ග ඉස්සරහට යනවා. අපි පැහැදිලිවම අපේ ක්‍රියාමාර්ගය යන්නේ උගන්වමින්. ගුරු සහ විදුහල්පතිවරු හුදෙකලා කරලා ගුරු විදුහල්පති වෘත්තීය සමිති හුදෙකලා කරලා අපිව තලලා දාන්න නෑ. අපි ඒකට ඉඩ දෙන්න සූදානම් නෑ කියන පණිවිඩය අපි දෙන්න සූදානම්. නොවැම්බර් 12 වෙනකන් කල් තියෙනවා. ඔය පෙට්ටියේ දාලා වාගෙන ඉන්න අයවැය ඔය අයවැයේ මොනවද ගුරු විදුහල්පතිවරුන්ගේ මේ වැටුප් ගැටලුව විසඳුන්න එන යෝජනා කියන එක දැන් අපිට කියන්න ඕනේ. මේ අරගල 112 වෙනි දිනේ අද ඔක්තෝබර් 31 8 වෙනිදා පාසල් ආරම්භ කරන්න කලින් දැනුත් කල් තියෙනවා බැසිල් මහත්තයෝ. දැනුත් කල් තියෙනවා ඔන්න විසඳුම් දෙන්න. මෙවර අයවැය ජනතාවට සහනදායී ලෙස ඉදිරිපත් කිරීම සෑම දෙනාගේම අපේක්ෂාව බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. එය අද පෙරවරුවේ රුවන්වැලි මහසෑරදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් 2021 එළඹෙන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම ආශිර්වාද ලබා ගැනීම සඳහා අද දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැමිණියේ අනුරාධපුර රුවන්වැලි මහසෑරදුන් වන්දනාමාන කිරීමටයි. රුවන්වැලි මහසෑ විහාරාධිපති පූජ්‍ය පල්ලියගම හේමරතන හිමියන්ද බැහැදක ආශිර්වාද ලබා ගැනීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කළා. ඉනතුරු අමාත්‍යවරයා මෙලෙස මාධ්‍යට අදහස් පළ කළා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ දින ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන අයවැය ඉදිරිපත් කිරීමට පෙර ආශිර්වාද ලබා ගත්තා. මල්ලතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදුටු අමාත්‍යවරයා රටටත් ජනතාවටත් ඉතා යහපත් වූ අයවැයක් ඉදිරිපත් කිරීම තම අපේක්ෂාව බවයි ඊයේ දිනේද ප්‍රකාශ කළේ. දෙවයින ආසන්නයේ ඇති අඩුපීඩන තත්ත්වය තවදුරටත් පවතින බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දැඩි වර්ෂාපතනය හේතුවෙන් රාජාංගනයේ ජලාශයේ වන්දරටු 8ක් විවෘත කර තිබෙනවා. දිවයින ආසන්නයේ පැවති අඩුපීඩන තත්ත්වය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු මැද වයඹ මධ්‍යම සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් විට තදවැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රාජාංගනයේ වාන්දොරටු 8ක් සහ පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 3ක් විවෘත කර තිබෙනවා. කලාවැවේ වාන්දොරටු 2ක් විවෘත කිරීමත් සමග කලාවැව අවකුණ මාර්ගයේ අවකන විහාරස්ථානය අසල ජලයෙන් යට වී තිබෙනවා. එම ස්ථානයේ පිහිටි අනාරක්ෂිත පාලමක්ද යට වී ඇති බවයි වාර්තා වන්නේ. එම අනාරක්ෂිත පාලමෙන් ගමන්ගත් යතුරුපැදියක් සැඩ පහරකට හසු වී ඇති අතර ගමන්ගත් පුද්ගලයන් දෙදෙනා දිවි බේරාගෙන තිබෙනවා. නුවරඑළිය රාගල ප්‍රදේශයට ඊයේ සවස් කාලයේ ඇදහැළු අධික වර්ෂාව හේතුවෙන් නිවාස 7ක් ජලයෙන් යට වීමත් සමග පුද්ගලයන් 20 දෙනෙකු අවතෙන් වී තිබෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කැටියෙන්. රටට කීර්තිමත් සිසුන් රැසක් බිහි කළ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ සියවන සංවත්සරය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් රුපියල් ලක්ෂ 120ක් වැය කර විද්‍යාලීය සංවර්ධන ව්‍යාපෘති දෙකක් මූලික වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. වසර ගණනාවක සිට අබලන් තත්ත්වයේ පැවති දෙහිඅත්ත කණ්ඩිය මූලික රෝහලේ ප්‍රධාන වට්ටු සංකීර්ණය නවීකරණය කර තිබෙනවා. පෞද්ගලික ආයතනයක මූලික ප්‍රතිපාදන මත මිලියන 2ක වියදමින් මෙම වට්ටු සංකීර්ණය අංග සම්පූර්ණ කළා. විශාල ගොවි ජනතාවකට සේවය සපයන අම්පාර ප්‍රදේශයේ තියෙන විශාලතම රෝහල පුස්කරතා රාශියක් මැද්දේ සේවාවන් පවත්වාගෙන යන වෙලාවක ජනිත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීතුමාගේ සංකල්පයකට අනුව ඒ වාට්ටුව අංග සම්පූර්ණ ලෙස අලුත් වැඩියාවක් සහ ඒ වාට්ටුවට අවශ්‍ය කරන ඇඳන්, ඒ වගේම මෙට්‍රස්, ඒ වගේම කොට්ට, ඒ වගේම මදුරු දැල් ඇතුළු විශාල භාණ්ඩ රාශියක් වගේම වෛද්‍ය උපකරණ කිහිපයක් අපිට පරිත්‍යාග වශයෙන් ලබා දීලා තියෙනවා. රාජ්‍ය සේවයේ රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 465කට නව රැකියා පත්වීම් ප්‍රදානය කිරීම සිදු කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය සංවිධානය කළ රසවැටියෙන් ලුණු අඩුවෙන් ආහාර පිසීමේ ජාතික අභියෝගය 2021 අවසන් මහා තරගය ඊයේ කොළඹ ගාලු මෝදර හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් බ්‍රිතාන්‍ය සංචාරයක නිරත විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජේසු විද්‍යාලයේ සංචාරක නිරත වී තිබෙනවා. ගාල්ල ප්‍රධාන බස් නැවතුම් පොලෙහි උඩුමහලෙහි පිහිටි සතොස වෙළඳ සැලේ වීදුරුවක් කඩා එයට ඇතුල් වූ අයෙකු කිරිපිටි පැකට් සොරකම් කර තිබෙනවා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.